morning or good afternoon or good evening to all of you. සුබ උදෑසනක් සුබ දවාලක් සුබ සන්ධ්‍යාවක් ඔබ සැමෝටම. Long time no see. ගොඩ කාලෙකින් ඔබ හමු වුණේ නැහැ. We miss you all very, very much. අපි ඕගොල්ලන්ව ඉතාමත් ආශාවෙන් බලාගෙන සිටින්න කැමතියි. And we really, really are looking forward to when we can gather again as one big family. අපි එක ලොකු පවුලක් හැටියට රැස් වෙන්න පුළුවන් දවසට අපි බලාගෙන සිටිනවා. We hope that you have been doing well. අපි විශ්වාස කරනවා ඔබ හොඳින් සිටියා කියලා. And we hope that God has been keeping you, keeping your families during this difficult time. අපි විශ්වාස කරනවා ඔබවයි ඔබගේ පවුලවයි මේ අමාරු කාලේ දෙවියන් වහන්සේ ඔබව ගෙනියලා තිබෙනවා. I want to encourage you that God is on the move during this time. මං ඔබව ධෛර්යමත් කරන්න කැමතියි දෙවියන් වහන්සේ මේ කාලේදී වැඩ කරමින් සිටිනවා. God is still reigning. දෙවියන් වහන්සේ තවත් රජ කරනවා. God is still in charge. දෙවියන් වහන්සේ තවත් සම්පූර්ණ බලය And තිබෙනවා. He's still at work in our midst, in our land, in the lands around us, in the whole world. දෙවියන් වහන්සේ තවත් ඒ අපේ දේශයේ අපේ මේ ලෝකේ තියෙන දේශය හැම දේශයක්ම තවත් පාලනය කරන. Now God is on the move දෙවියන් වහන්සේ වැඩ කරමින් සිටිනවා. and we are His people. අපි දෙවියන් වහන්සේගේ ජනතාව. And so it is His desire to take us along with Him on this move. ඉතින් දෙවියන් වහන්සේගේ ආශාව තමයි අපිවත් මේ ගමනේ ගෙනියන්න. And so God is preparing us because He knows what lies ahead of us on this road. ඉතින් දෙවියන් වහන්සේ අපිව සූදානම් කරගෙන සිටිනවා මේ ඉදිරි කාලයට මේ ඉදිරි ගමනට. මොකද දෙවියන් වහන්සේ දන්නවා ඉදිරි කාලේ තියෙන්නේ මොකක්ද කියලා. He knows what our responsibility is going to be on this road. දෙවියන් වහන්සේ දන්නවා අපිට මොකද්ද කරන්න තියෙන්නේ මේ ඉදිරි කාලයේදී. He knows what we will be needing in order to move with Him on this journey. දෙවියන් වහන්සේ දන්නවා මේ ඉදිරි කාලයේදී අපිට මොකද්ද අවශ්‍ය වෙන්නේ කියලා දෙවියන් වහන්සේ දන්නවා. And so this period of isolation, ඉතින් මේ එකලනේ කල කාලේ it may feel like it's a punishment. සමහර වෙලාවට ඒක දඬුවමක් වගේ සිතෙන්න පුළුවන්. It is a very difficult time ඉතාමත් අමාරු කාලයක්. because you're unable to go for make money. මොකද එළියට ගිහින් මුදල් හම්බ කරන්න බෑ. There are things in our everyday living that we were so used to, and all of it has suddenly just come to a stop. අපි එදිනෙදා ජීවිතේ හැමදාම අපි පුරුදු වෙලා තියෙන දේවල් දැන් නතර වෙලා තියෙනවා. And sometimes I know there may be feelings of anger, frustration. Why has God done this? Why is God keeping us like that? Doesn't He know that we are suffering? සමහර වෙලාවට අපිට දෙවියන් වහන්සේ එක්ක තරහක් ඇති වෙලා තියෙනවා. ස්වාමිනී ඔයා දන්නේ නැද්ද අපි මේ වගේ දුක් විඳිනවා කියලා ඔබ දන්නේ නැද්ද? And there may be frustration. Why has God caused this to happen? සමහර වෙලාවට අපිට අමාරු සිතුවිලි එන්න පුළුවන්. ඇයි ස්වාමිනේ මේ වගේ දෙයක් අපේ ජීවිතේට එන්න ඉඩ දුන්නේ? Can't you see that there are people dying? ස්වාමිනේ ඔබට පේන්නේ නැද්ද මේ වගේ මිනිස්සු මැරෙනවා? Can't you see that there are people suffering because of this virus? ස්වාමිනේ ඔබට පේන්නේ නැද්ද මේ වෛරස් එක නිසා මිනිස්සු අසරණ වෙලා තියෙනවා? Why are you allowing us to go through this? ඇයි අපිව මේක තුලින් අපිව ගෙනියන්නේ? And I want to just tell you this day that God did not cause this virus to spread in the world. මං කියන්න කැමති දෙවියන් වහන්සේ මේ විපතට මේ විපත කරේ නැහැ. He is this is against who God is. දෙවියන් වහන්සේට විරුද්ධෙන් යන දෙයක් තමයි මේ වෛරසය. The Bible says that Jesus is all about abundant life. බයිබලයේ කියා තිබෙනවා යේසුස් වහන්සේ නම් අර ජීවනයේ අධික ලෙස දෙන පුද්ගලයා. So anything that does not have to do with abundant life is not from Jesus. එතකොට මේ ජීවනයේ අධික ලෙසට යන විරුද්ධ දෙයක් එහෙනම් යේසුස් වහන්සේගෙන් So නෙවෙයි. death, sickness, fear, all these have nothing to do with Jesus. They do not come from Jesus or from heaven. එතකොට මේ මරණය ඒ දුක නැත්තම් ඒ පීඩාව සහ රෝගය දෙවියන් වහන්සේගේ එන දෙයක් නෙවෙයි. So Jesus did not cause this.
එතකොට යේසුස් වහන්සේ නෙවෙයි මේකට මේක කරේ. But because he reigns above this situation, නමුත් දෙවියන් වහන්සේ මේ සියලුම දේට උඩින් පාලනය කරන නිසා he is able to take this situation and work it for our good. දෙවියන් වහන්සේට පුළුවන් කමක් තිබෙනවා මේ මුළු දෙයට වඩා උඩින් පාලනය කරන නිසා මේ දේ අරන් අපිට හොඳට පාවිච්චි කරන්න In පුළුවන්. Romans 8, රෝම පොතේ 8 it says that God works all things, that means the good things and the bad things, he works it all together for our good. දෙවියන් වහන්සේ අපේ මුළුම දේ අරන් අපේ හොඳටයි පාවිච්චි කරන්නේ. So now this period of isolation, එතකොට මේ එකලනේ කාලේ well, of course, we are stripped away from a lot of casual relationships that we have been used to. අපේ එදිනෙදා තියෙන සම්බන්ධතාවෙන් අපිට අහිමි වෙලා තිබෙනවා. My daughter almost every day she says, I miss my school, I miss my school, I miss my teacher, I miss my friends. මගේ දියණිය හැමදාම වගේ කියනවා මගේ යාළුවෝ මට මතක් වෙනවා මගේ ටීචර්ව මතක් වෙනවා මට ඒ අය බලනකම් මට ඉවසිල්ලක් නැහැ. But there's also a lot of other things that it feels like it's just been taken away from us suddenly. ඒ වගේම අපිට තවත් අපිට හිතෙනවා ගොඩක් ඒවා අපේ ජීවිතෙන් අහිමි වෙලාත් නැත්නම් ඒක ගලවලා තිබෙනවා කියලා. A lot of things that we were depending on. අපි ගොඩක් ඒවා ඒවා අපි ඒවට පුරුදු වෙලා තිබෙනවා. A lot of things that we were just so used to. This is my life. අපි ගොඩක් ඒවට පුරුදු වෙලා තියෙනවා. අපිට හිතෙන්නේ මේක තමයි මගේ ජීවිතය. For example, our jobs. උදාහරණයක් අපිට අපේ රැකියාවන. The work that we were doing, the income that we were receiving. අපි කරන රැකියාවන් අපිට හම්බ වෙන මුදල්. The feeling of satisfaction that we used to have because we had a job to go to. අපිට යම්කිසි සතුටක් ලැබෙනවා ඒ රැකියාවට ගිහින්. The feeling that we had, I'm able to bring something in for my family. ඒ හැඟීම මට පුළුවන් මට රැකියාවට ගිහින් යම්කිසි මුදලක් අරන් මගේ පවුලට කන්න බොන්න දෙන්න. That feeling that we used to have because we had a position at work. ඒ සමහර වෙලාවට සිතුවිල්ලක් වෙන්න පුළුවන් අපේ රැකියාව යම්කිසි තත්ත්වයක් තිබෙනවා නැත්නම් තනතුරක් තිබෙනවා. So all this little by little it has been taken away. ඉතින් ටිකෙන් ටික දැන් මේවා ඔක්කොම අපෙන් අහිමි වෙලා තිබෙනවා. And now we are stuck at home. දැන් අපි ගෙදර රැඳී සිටින්න වෙලා තිබෙනවා. And even as a church, සමහර වෙලාවට අපේ සභාවේ වුණා. there were a lot of things that we were depending on for years and years that now we cannot rely on anymore. අපි අවුරුදු කාලයක් අපි කරගෙන සිටපු දේවල් දැන් අපිට තව දුරටත් අපිට ඒක ඒ විදිහට කරගෙන යන්න බෑ. For example, meeting in a building. උදාහරණයක් හැටියට එකට රැස් වෙන්න එක බිල්ඩින් එක එකට රැස් වෙන එක. Having instruments. සින්දු භාණ්ඩ පාවිච්චි කිරීම. Having worship leaders to lead us. ඒ නමස්කාර මඟ පෙන්වන අය ඉන්න එක. Being able to see each other once a week to give a hug. සතියේ සැරයක් ඒ සභාවේ අනිත් අයව හම් වෙලා වැළඳගෙන Someone giving announcements every week and forcing you to sign up. කවුරු හරි ඔබට දැන්වීම් දීලා ඔබට ලියාපදිංචි වෙන්න කියනවා. All this suddenly has been stopped. මේවා එක පාටම අහිමි වෙලා තිබෙනවා. Even as leaders, we were trying to say, okay, how can we maintain what we were doing all this while, even though we can't meet? අපේ මේ කණ්ඩායමේ අපිත් ගොඩක් හිතමින් සිටියා කොහොමද අපේ අපේ මේ සභාවේ ඉන්න අයව අපි කොහොමද රැස් කරගන්නේ? But we realized that there is really nothing much we can do now. නමුත් මේ කාලය අනුව අපිට කරන්න දේවල් නැතුව යනවා. And so we are pushed into the place where we say, God, now what do we do? ඉතින් අපි දැන් කොන් වෙලා තියෙන්නේ එක ස්ථානයකට අපි දැන් කියන්න වෙලා තියෙන්නේ ස්වාමිනී දැන් මොකද්ද අපි කළ And we යුතු? go, God, what should we do now? ස්වාමිනී දැන් අපි මොකද්ද කළ යුතුයි? And this is, I feel, it has been a perfect place for me to be in. ඇත්තට මගේ ජීවිතේ ගත්තම මේක ඉතාමත්
හොඳ තැනකට මං ඇවිත් තිබෙන්නේ. Because when everything else is stripped away from us that we have been relying on, මොකද අපි දැනටම අපි පුරුදු වෙලා තියෙන දේෙන් අපිව ගලවලා තියෙන වෙලාවේදී and if you were to have a picture of it, it's as though you're standing bare and naked suddenly. ඒක නිකන් පින්තූරක් වශයෙන් බැලුවන එක පාටම අපේ සියලුම ඇඳුම් පැළඳුම් මුදා හරියම And now it's just me and you, God. ඒක නිකන් මමයි ඔබයි දෙවියන් වහන්සේ. There is no one else, Lord. වෙන කවුරුත් නැහැ. I can't depend on this person to lead me. I can't depend on that person to feed me. Now it's you and I. මට බලාගෙන ඉන්න බෑ මේ මිනිස්සයා මට උදව් කරනකන් නැත්නම් මේ මිනිස්සයා මාව මග පෙන්වනකන් ස්වාමිනී ඔබයි මමයි. Who am I, God? දැන් මම කවුද? When everything else is stripped away, who am I? ඒ සියලුම දෙයක්ම මුදා හැරියම ස්වාමිනී මම කවුද? And now when everything else is stripped away, දැන් ඔක්කොම මුදා හැරියම I get to see who you are. මට බලන්න පුළුවන් ස්වාමිනී ඔබ කවුද කියලා. It's in these times of isolation, of being alone, මේ එකලනේ කාලේ නැත්නම් මේ තනියෙන් ඉන්න කාලේ තමයි it's during those times that a lot of the apostles, they had great revelations into who God is, what he was saying, what he was doing. අන්න එවැනි කාලේ තමයි ඒ අපොස්තල් වරුන් ඇත්තටම ඇත්ත එලිදරව්වක් ලැබුවේ දෙවියන් වහන්සේ කවුද කියලා. John on Patmos Island, ඒ යොහාන් පත්මොස් දිවයිනේ Paul in the prison, පාවුල් ඒ සිරගෙදරේ you see what they write. බලන්න ඔහුන් මොකද්ද ලිව්වේ. They are revelations of who God is. ඒ එලිදරව්ව දෙවියන් වහන්සේ කවුද කියලා. How God revealed and strengthened their inner man. දෙවියන් වහන්සේ කොහොමද ඔහුගේ අතුලාන්ත මනුෂ්‍යව ශක්තිමත් And then they wrote letters so that they could strengthen the inner man of other people. එතකොට ඔහු කරපු දේ ඒ ලියුම් පත්‍ර ලිව්වා අනිත් අයට ශක්තිමත් කිරීම පිණිස. Now this period of isolation, දැන් මේ එකලනේ කාලේ it's the perfect time for us to spend time with God, to spend time with his word. මේක ඇත්තටම හොඳ කාලයක් අපි දෙවියන් වහන්සේගේ වචනය සමග දෙවියන් වහන්සේ සමග කාලය ගත කරන්න. I want to say, being isolated, you still have a choice. මං කියන්න කැමති අපේ මේ එකලනේ කාලේ සිටින වෙලාවේදී අපිට යම්කිසි අපිට තෝරගන්න පුළුවන්. We can still choose to keep busy අපිට දැන් වුණත් අපි කාර්ය බහුල වෙන්න පුළුවන්. and fill our day with one task after another task after another task. එක රාජකාරියකින් තව රාජකාරියකින් තව රාජකාරියක් අපිට ඒ දවස පුරවන්න It පුළුවන්. is possible to do that. ඒක කරන්න පුළුවන්. There are many people right now who are extremely busy at home. මම දන්නවා ගෙදර වුණත් සමහර අය ගොඩාක් කාර්ය බහුල වෙලා But I තිබෙනවා. personally feel නමුත් මම පුද්ගලිකව මම that there සිතනවා, is a special grace during this time. මේ කාලේ යම්කිසි දයාවක් තිබෙනවා. A special grace from God where he has been revealing himself and his presence in many homes in a very different way. දෙවියන් වහන්සේ නොයෙකුත් නිවස්වල දෙවියන් වහන්සේගේ දයාව වෙනස් වූ විදිහට පෙන්눔 කරලා තිබෙනවා. Like in our home, අපේ නිවසේ we have never had so much worship before. අපේ නිවසේ කවදාවත් මෙච්චරක් නමස්කාරය තිබෙලා නැහැ. We have never had so much celebration and joy before. මෙච්චරක් සතුටු වීම ප්‍රීති වීම මෙච්චරක් අපි කළා නැහැ. We have never been talking about the Bible or about God so much before. අපි කවදාත් මෙච්චරක් බයිබලයේ දෙවියන් වහන්සේ ගැන මෙච්චරක් කතා කරලා නැහැ. It's not that suddenly we are forcing ourselves to do it. මං කියන්නේ අපි එකපාරටම දැන් අපි මෙම කරන්න ඕනේ කියලා කියන්නේ නැහැ. But there has been just like a constant invitation from God to be with him, to be in his presence together.
නමුත් ඒක දෙවියන් වහන්සේ අපිට නිතරම ආරාධනාවක් කරලා තිබෙනවා ස්වාමින් වහන්සේ එක්ක ඒ අභිමුඛය රැඳී So සිටීම. now, what is the fruit of spending time with God in His presence, studying His Word, looking into His Word? එහෙනම් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ නැත්නම් දෙවියන් වහන්සේ එක්ක සිටීම දෙවියන් වහන්සේගේ වචනේ කියවීමේ සිටිනකොට මොකද්ද ඒකේ ඵලය? There are some outcomes that we can expect. අපිට ඒකෙන් යම්කිසි දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. We grow in knowledge of the Word. අපි ඒ දේව වචනේ තවත් ඉගෙන ගන්නවා. We learn more and more. Oh, this is what God is saying. Oh, this is what God does. අපිට ඉගෙන ගන්න පුළුවන් දෙවියන් වහන්සේ මේක තමයි කියන්නේ. දෙවියන් වහන්සේ මේක තමයි අපිට පෙන්වුම් කරන්න හදන්නේ. There may be discoveries that we come upon. සමහර වෙලාවට අපි දැකපු නැති දේවල් අපිට සොයා ගන්න පුළුවන්. A lot of things that we never saw before, that we never learned before. It can be new to us. අපි තව කවදාවත් ඉගෙන ගත්තේ නැති දේවල්, කවදාවත් දැකපු නැති දේවල්, අපිට අලුත් දේවල් දැකලා ඇති. But I want to bring our attention to one of the very important things, one of the most important reasons that God has given us His Word. නමුත් මම කියන්න කැමති දෙවියන් වහන්සේ අපිට ඒ වචනේ දී තිබෙන ප්‍රධානම දෙයක් ගැන මම කතා කරන්නේ. In James chapter 1 verse 23 to 25. යාකෝබ් පොතේ 1:23 ඉඳන් 25. James talks about looking into the Word of God as though you are looking into a mirror. ඒ කණ්ණාඩිය බලන විදියට අපි දෙවියන් වහන්සේගේ වචනේ බලන්න. And James says there, looking into the mirror, looking into the Word. ඒ යාකෝබ් කියන්නේ ඒ වචන දිහා අපි බලනකොට If you look at the different translations that you have, ඒකේ නොයෙකුත් පරිවර්තන දිහා අපි බැලුවා නම් it says you will see who you were created at the beginning. ඒකේ කියා තිබෙන විදියට තමයි ඔබව පළවෙනිට මවපු විදියට ඔබට දකින්න පුළුවන්. So whenever we turn to the Word of God, ඉතින් අපි දේව වචනේ දිහා අපි බලනකොට Holy Spirit reveals to us who God designed us to be. ශුද්ධාත්මයන් වහන්සේ අපිට එළිදව කරනවා අපි ඒ දෙවියන් වහන්සේ අපිව මවපු විදියට. Holy Spirit of God reveals to us and testifies to our spirit that we are sons and daughters of God. දෙවිය ශුද්ධාත්මයන් වහන්සේ එතකොට අපිට පෙන්눔 කරනවා අපිට එළිදරව් කරනවා අපි මොන වගේද අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ සහ දියණියෝ. It is easy to read the Word of God and know that you are a child of God. අපිට පුළුවන් ඒ දේව වචනේ කියවලා බලන්න එතකොට අපිට දැනගන්න පුළුවන් ඔව් අපි දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා. But truly spending time and looking into the Word. නමුත් අපි ඇත්තටම ඒ වෙලාව ගත කළා අපි ඇත්තටම ඒ වචන දිහා ගැඹුරෙන් බැලුවම It will reveal to us who God sees us to be. ඒක අපිට ඇත්තටම එළිදරව්වක් කරනවා දෙවියන් වහන්සේ අපි දිහා බලන්නේ කොහොමද? Now, like I said earlier, a lot of us feel like we are stripped and we are bare right now. ගොඩක් අය අපි මේලාදී මම මුලදී කිව්වා වගේ ගොඩක් අය හිතන්නේ අපිට ගොඩක් දේවල් අහිමි වෙලා තිබුණා. So then when we look into the Word of God, එතකොට අපි දෙවියන් වහන්සේගේ වචන දිහා God බැලුවම shows us, in my eyes, this is who I see you as. දෙවියන් වහන්සේ කියා පෙන්වුම් කරන්නේ මගේ ඇස් තුලින් මෙන්න මේ විදිහට මට ඔබව පේන්නේ. In our modern day, අපේ අද ජීවිතේ our identity often comes from what we do. අපේ හැඳින්වීම ගොඩක් වෙලාවට එන්නේ අපි කරන දේෙන්. Even as a believer, කිතුණෙක් හැටියට we often find our identity from what the Christian things that we do. අපි කරන ඒ කිතුණු දේවල් වලින් තමයි අපේ හැඳින්වීම එන්නේ. And even going to church is one of the things that we do as a Christian. ඒ සභාවට යන එකත් අපි කිතුණෙක් හැටියට කරන දෙයක්. And now that is being stripped away. දැන් ඒකත් අහිමි වෙලා Now තියෙනවා. it's not that we don't want to go to church and be with the family. දැන් අපි සභාවට යන එක
හොඳ නැහැ කියලා කියන්නේ නැහැ. ඒක නෙවෙයි අපි අදහස් But we කරන්නේ. are unable to do it as much as we desire it. නමුත් අපි කොච්චරක් ආශාවෙන් හිටියත් හරි අපිට ඒක කරන්න අපහසු So වෙනවා. now, who are we now? Now that we can't do that, who am I, God? දැන් ඒක කරන්න බැරි නිසා අපි කවුද දැන් ස්වාමී? And so whenever we look into the Word, අපි වචන දිහා බැලුවම God reveals to us, this is who you are. දෙවියන් වහන්සේ අපිට එළිදරව් කරනවා. මේකයි මෙහෙමයි ඔබ. It doesn't matter how much you preach, ඔබ කොච්චරක් දේශනා how much කරාද? you teach, ඔබ කොච්චරක් ඉගෙනුවද? how much you sing, කොච්චරක් ඔබ ගායනා කරාද? how much you pray. කොච්චරක් ඔබ යාඥා කරාද? All that put aside, ඒ ඔක්කොම පැත්තකින් තිබ්බම the Word tells us who God sees us as. දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙනවා දෙවියන් වහන්සේ කොහොමද අපිව And දකින්නේ? James said the person who looks into the Word or looks into the mirror, යාකෝබ් කියා තිබෙනවා ඒ කණ්ණාඩිය දිහා බැලුවම and then they see who their face was at the beginning, ඔහුට පේනවා ඒ මුලදී නැත්තම් ඒ මැවීමේදී ඒ පුද්ගලයාගේ මුහුණ කොහොම තිබ්බේ? and then he walks away from it අන්න ඒ වෙලාවට ඔහු පැත්තකට ගියාම and does not remember what he saw. ඔහු දැකපු දේ මතක තියාගන්න නැතුව It's like forgetting who he is. අන්න ඒ වෙලාවට නිකන් ඒ පුද්ගලයා කවුද කියලා අමතක I'll කරනවා. explain it a little clearer. ඒක තව චුට්ටක් මම කියලා So දෙන්නම්. I read the Word දැන් මම වචනේ කියවනවා. and then I see, oh, this is what God says about me. එතකොට මම කියනවා මේක තමයි දෙවියන් වහන්සේ මං ගැන කියන්නේ. This is how much God loves me. මෙච්චරක් දෙවියන් වහන්සේ මට ප්‍රේම And කරනවා. then I pray, thank you, Jesus, that you love me so much. මං යාඥා කරනවා ස්වාමී ස්තුතියි මට යාඥා කරපු නිසා. And then we walk away. මං පැත්තකට යනවා. And then we meet a neighbor. ඒ වෙලාවට මං අසල්වැසියෙක් සම්බ වෙනවා. Before this period, okay, we meet a neighbor. මේ කාලෙට ඉස්සෙල්ලා. හරිද? අපි දැන් අසල්වැසියෙක්ව සමු And then the neighbor says, oh, did you know today in our home we got a new big TV? එතකොට ඒ අසල්වැසිය කියනවා ඔයා දන්නවද අපේ ගෙදර අද හොඳ ලොකු ටීවී එකක් හම්බුණා. And then in your heart, tish, your heart sings, එකපාරටම අපේ හදවතේ අයියෝ ස්වාමී I don't have that TV, no. මට නෑනේ මේ ටීවී එක. We are poor, no. අපි ඉතින් දුප්පත්නේ. We don't have anything, no. අපිට මොකුත් නැහැනේ. God, why you did this to me? ස්වාමිනී අයි මට මේක කරේ. So just a few moments ago, you saw how much God treasures you. මෙන්න මොහොතකට කලින් තමයි ඔබ දැක්කේ දෙවියන් වහන්සේ ඔබ කොච්චරක්ම වටිනවා කියලාද. But because we haven't received the Word into us, නමුත් ඒ වචනේ අපි අපේ අතුලාන්තයට අපි ලබා ගත්තේ නැති හින්දා when we walk away, we forgot, and we cannot demonstrate the Word that we just read, that we just knew in our minds. අපිට ඒ වචනේ නැත්තම් ක්‍රියාවට නගවන්න බෑ. මොකද අපිට ඒක අපේ මනසේ විතරයි ලබා ගන්න. In James chapter 1 verse 22, යාකෝබ් 1:22 James says that so that our lives would become a living expression of the written word. යාකෝබ් 1:22 කියා තිබෙනවා අපේ ජීවිතේ ඒ වචනේ ජීවමාන දෙයක් වෙන්න වෙනවා. So that we are not just hearers of the word, ඉතින් අපි ඒක අහනවා විතරක් we නෙවෙයි. are not just knowers of the word, අපි ඒ දැනුමක් තියෙන එක විතරක් we නෙවෙයි. are not just doers, අපි ඒක කරනවා විතරක් නෙවෙයි. but our whole life, the way we think, the way we behave, the way we speak, it demonstrates the word. නමුත් අපේ මුළු ජීවිතේම අපි හිතන විදිය, අපි කතා කරන විදිය, අපි කරන විදිය, අපේ මුළු ජීවිත රටාවම ඒක ප්‍රකාශ කරනවා. Now, for me, during this time, දැන් මට මේ කාලේදී there is no stage for me to lead worship on. මට ස්ටේජ් එකක් නැහැ, වේදිකාවක් නැහැ වර්ෂිප් මග පෙන්වන්න. There is no audience for me to be leading worship. මට කවුරුත් නැහැ ඒ නමස්කාරය මග පෙන්වන්න කරන්න. There are no instruments to play for me when I sing. මං ගායනා කරනකොට කවුරුත් නැහැ මට හදන භාණ්ඩ ගන්න. And so now I'm learning more and more what it is to be a true worshipper. ඉතින් මම ඇත්තටම ඉගෙන ගන්නවා ඇත්ත නමස්කාර
කරුවෙක් වෙන්න මම ඉගෙන ගන්නවා. What is real worship? මොකද්ද ඇත්ත නමස්කාරය? It is because I know who I am, I know who I belong to, and so I bring something out. මොකද මම දන්නවා දැන් මම ඇත්තටම කවුද? මම ඇත්තටම මම මොකද්ද එළියට ගන්නේ? To find out who we are, අපි කවුද කියලා ඇත්තටම සොයාගන්න නම් it can only come from going to the person who created us at the beginning. අපිව මවපු එක්කෙනා ළඟට ගිහින් තමයි අපිව ඇත්තටම අපි කවුද කියලා අපිට සොයාගන්න පුළුවන්. He's the one who chose us from the foundation of the world. ඔහු තමයි අපිව තෝරගත්තේ ඒ මේ ලෝකේ සාදන්නත් ඉස්සෙල්ලා. Before we were even conceived in our mother's womb, God had chosen and thought of us already. අපි සාදන්නත් ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ අපිව තෝරාගෙන තිබෙනවා මෙවැනි දෙයකට. So every time we go into the word, ඉතින් අපි දෙවියන් වහන්සේගේ වචනයට යන්න හැමතිස්සම we discover who God sees us as. අපිට සොයාගන්න පුළුවන් දෙවියන් වහන්සේ අපි දිහා බලන්නේ කොහොමද. Now I want to encourage us on this. දැන් මම මේක ඔබව තවත් ධෛර්යමත් කරන්න කැමතියි. Spend time with the word. දෙවියන් වහන්සේගේ වචනේ තවත් රැඳී සිටින්න. Memorize the scriptures. ඒක කටපාඩම් කරන්න. Read the word. ඒක කියවන්න. But do this, please. නමුත් මේක කරන්න කරුණා. Read it until you hear the heart of God behind those words. දෙවියන් වහන්සේගේ හදවත ඔබට ඇහෙනකන් ඒක කියවන්න. If you are memorizing the scriptures, ඔබ ඒ කටපාඩම් කරනවා නම් say it and say it and say it until you hear the heart of God in those words. ඒක කටපාඩම් කරන්න දෙවියන් වහන්සේගේ වචනේ නැත්තම් දෙවියන් වහන්සේගේ කටහඬ ඇහෙනකම්. Because unless we find out the heart of God inside of these words, මොකද දෙවියන් වහන්සේගේ හදවත අපි දැනගන්න බැරි නම් මේ වචන තුලින් the words that we hear, the words that we memorize, it will be very empty words. අපිට ඇහෙන වචන අපි කටපාඩම් කරන වචනේ ඒක කිසි දෙයක් ඇතුලේ නැහැ. It will be just like using arrows that have not been sharpened. ඒක නිකන් ඊතලයක් අපි පාවිච්චි කරනවා නමුත් ඒකේ කිසි උල් කරලා නැහැ ඊතලේ. But when you know the heart and the character and the nature of God behind these words, නමුත් අපි දෙවියන් වහන්සේගේ චරිතය දෙවියන් වහන්සේගේ ස්වභාවය ගැන අපි දැනගත්තම it gives substance into the words that we hear, we memorize and that we receive. අපි ඉගෙන ගන්න දේ අපි ඇහෙන දේ අපි කටපාඩම් කරන දේට යම්කිසි දෙයක් දෙනවා. So ask God, why did you say these things? එතකොට දෙවියන් වහන්සේගෙන් අහන්න ඇයි ස්වාමීනි මේක ඔබ කිව්වේ? You sound angry in these words, God. ස්වාමීනි ඔබ කියන දේෙන් චුට්ටක් නිකන් Tara. තරහ වෙලා වගේ. That's not your character. ඒක නෙවෙයි ඔබේ චරිතය. So what happened here, God? එහෙනම් මොකද්ද වුනේ මේක What ස්වාමීනි? were you feeling? ස්වාමීනි ඔබට මොකද්ද ඒ වෙලාවේ හැඟුනේ? What did you feel in your heart when these words were written? ස්වාමීනි මේ වචන ලියනකොට ඔබට මොකද්ද හැඟුනේ? Ask God, ස්වාමීන් වහන්සේගෙන් අහන්න. and He will reveal. ඔබට එලිදරව් කරයි. And we will grow in knowing His heart, His nature, and His character. අන්න ඒ වෙලාවට අපිට පුළුවන් දෙවියන් වහන්සේ තුළ වර්ධනය වෙන්න දෙවියන් වහන්සේගේ චරිතය දැනගන්න දෙවියන් වහන්සේගේ ගතිගුණ දැනගන්න. Now, why is it so important at this time to know His heart? ඇයි මේ කාලේදී අපි දෙවියන් වහන්සේගේ චරිතය ගැන නැත්නම් දෙවියන් වහන්සේගේ හදවත දැනගන්න යුතු? I want to stay on James for a little bit more. මම පොඩි වෙලාවක් යාකෝබ්ගේ පොතේම රැඳී සිටින්න And in කැමතියි. James chapter 4, just a few verses that I want to draw our attention to. යාකෝබ් 4 වෙනි පදේම In James chapter 4, verse 6, යාකෝබ් 4:6 it talks about how God resists the proud. ඒක කතා කරලා තියෙනවා දෙවියන් වහන්සේ කොහොමද ඒ අහංකාර මිනිසුන්ව එපා කරන්නේ. But He gives grace to the humble. නමුත් දයාව දෙනවා ඒ යටහත්පාත්කම. There is a reference to this verse in the Old Testament. පරණ ගිවිසුමෙත් මේ වැනි වචනයක් දී තිබෙනවා. That's in Proverbs chapter 3, verse 34. හිතෝපදේශයේ 3:34. And in there, it speaks about how God gives grace to the humble.
එතනත් කතා කරලා තියෙනවා ඒ යටහත්පාත්කම තියෙන අයට දෙවියන් වහන්සේ දයාව දෙනවා. But it talks about how when you walk with mockers, නමුත් ඒක කියා තිබෙනවා ඒ හොඳ නැති විදියට කතා කරන අයත් එක්ක අපි ඇවිදිනකොට you will also begin to speak in the same way. අන්න ඒ විදියට ඔබත් එතකොට ඒ වචන පාවිච්චි කරන්න So in යනවා. Proverbs it says, the one who walks with such people will begin to speak in the same way, but God gives grace to the humble. එතකොට හිතෝපදේශයේ පොතේ කියා තිබෙනවා ඒ එවැනි මිනිස්සුත් එක්ක ඔබ ඇවිදිනවා නම් ඔබත් ඒ විදියට වෙන්න යනවා. නමුත් ඒ යටහත්පාත්කමින් ඇවිදින අයට දෙවියන් වහන්සේ ඒ කරුණාව දෙන්න යනවා. And so sometimes we have, because we live in this world, සමහර වෙලාවට අපි මේ ලෝකේ ජීවත් වෙන we've නිසා been walking with the ways of this world. අපි මේ ලෝකේ විදියටම අපි ගිහින් තිබෙන And නිසා so over the years, දැන් කාලාන්තරයක් ගිහින් තියෙන we have නිසා learned the ways of this world, which are not the ways of heaven. අපි ඒ මේ ලෝකේ විදිය අපි දැනගෙන ඉගෙනගෙන තියෙනවා. ඒක දෙවියන් වහන්සේගේ විදිය නෙවෙයි. For example, the world says, do good to those who do good to you. උදාහරණයක් හැටියට ලෝකේ කියා තිබෙනවා ඔබට හොඳක් කරන අයට ඔබ හොඳක් කරන්න. Of course, we will say as believers, oh, that's not true. The word of God does not say that. We must do good to everybody. දැන් අපිට කියන්න පුළුවන් අපි ඇදහිල්ල හැටියට දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙනවා අපි හැමෝටම හොඳ කරන්න ඕන. But I'll use a very simple, very practical example, okay? නමුත් මං ඉතාමත් ලේසි උදාහරණයක් ඔබට උගන්වන්න. Now, when Christmas time comes, දැන් නත්තා කාලේ ආවම and then we look at the neighbors, අපි දැන් අසල්වැසියෝ දිහා and බැලුවා. then we want to, sometimes we give sweets or treats, to neighbors to say that we are celebrating Christmas. අපි අපේ අසල්වැසියෝට රස කැවිලි දෙනවා ඒ So then වෙලාවට. we make a list, okay? Who are the people we need to give? එතකොට අපි ඒ වෙලාවට ලයිස්තුවක් හදනවා. මට මේ පුත්කලයාට දෙන්න ඕනේ, මේ පුත්කලයාට දෙන්න ඕනේ, මේ පුත්කලයාට දෙන්න. And then we come across a name, එතකොට අපි යම්කිසි එක අසල්වැසියෙක් දෙනවා. and then we say, they didn't give us anything, no, last year? මේ අය ගිය පාර අපිට අවුරුදු වලට මුකුත් දුන්නේ නැහැ Okay, නේද? cancel the name. ඒ අයගේ නම No need to give, no? අවශ්‍ය නැහැනේ. So, unconsciously, we have adopted the world's standard of living, which says, do good to those who do good to you. එතකොට අපි හිතන්නෙත් නැතුව අපි ඒ ලෝකෙ විදියට තමයි අපිත් පුරුදු වෙලා තියෙන්නේ. හොඳක් කරන අයට විතරයි අපි හොඳක් කරන්නේ. So, in the same way, දැන් අන්න ඒ there are විදියට a lot of thought patterns, there are a lot of belief systems that we hold on to, which we have learned from the world system. අපි ගොඩක් ඉගෙනගෙන තියෙනවා. අපි ගොඩක් අපිට උගන්වලා තියෙන විදියට තමයි ඒ ලෝකෙ විදියට තමයි අපි ගොඩක් ඒව අල්ලගෙන සිටින්නේ. And these things keep us from drawing nearer to God. අන්න ඒවා සමහර වෙලාවට අපිව දෙවියන් වහන්සේ ලං වෙන්න ඉඩ දෙන්නේ නැහැ. Because it says that God gives grace to the humble. That means God gives grace to those who would not harden their hearts from the ways that He shows us. දෙවියන් වහන්සේ ඒ කරුණාව දෙනවා අපි ඒ මුරුදු හදවතක් තිබෙන අයට. I'm not scolding or judging anyone. මං කාටවත් බනින්නේ නැහැ නැත්තම් කාවත් විනිශ්චය කරන්නේ I know නැහැ. hardness of heart sounds like a very harsh thing to hear. ඒ දැඩි හිතක් කියන්නේ ඉතාමත් අමාරු දෙයක් අහන්න. But I'm putting it very simply. නමුත් මං ඒක සරලව ඔබට කියන්නේ. If we have been walking with and embracing the ways of this world, අපි මේ ලෝකෙ විදියට අපි අල්ලගෙන සිටියා it නම් means our hearts have been tender towards the ways of the world, but not towards the ways that God shows or God reveals. අපි එතකොට අපේ හදවත මුරුදු වෙලා තියෙන්නේ මේ ලෝකෙ විදියට දෙවියන් වහන්සේගේ විදියට නෙවෙයි. And so what happens when our hearts are not tender towards the ways of God? එහෙනම් මොකද්ද වෙන්නේ? එතකොට අපි අපේ හදවත මුරුදු වෙලා තියෙන්නේ ලෝකෙ විදියට විතරක්. You restrict the grace and favor that God wants to show you. දෙවියන් වහන්සේ දෙන ඒ කරුණාව දයාව ඒ වෙලාවට අපි අඩු කරනවා. In James 4 verse 8, යාකෝබ් 4:8 it says, move your heart closer to God.
ඒකේ කියා තිබෙනවා ඔබගේ හදවත දෙවියන් වහන්සේගේ හදවත ලං කරන්න. And He will draw even nearer to you. අන්න ඒ වෙලාවට දෙවියන් වහන්සේ ඔබට තවත් ලං The වෙනවා. Aramaic translation says, He will be touching you. ඒ ඇරමික් පරිවර්තනය කියා තිබෙනවා ඔහු ඔබව අල්ලගෙන සිටිනවා. So now, Jerry and I are close to each other. දැන් ජෙරි මමයි එක ළඟින් ඉන්නේ. Let's pretend Jerry is God. දැන් අපි හිතමු ජෙරි දෙවියන් වහන්සේ. He's right there. He's desiring to come to draw closer, and he has made himself available. දෙවියන් වහන්සේ ජෙරි දෙවියන් වහන්සේ වගේ ආශාවෙන් බලාගෙන සිටිනවා ලං වෙන්න කියලා. But I'm here. නමුත් මම මෙහි. And so now, during this time of isolation, එතකොට මේ තනි වෙලා ඉන්න කාලේ when I'm spending time with God මම දෙවියන් වහන්සේ එක්ක කාලය ගත and කරනකොට really looking into His heart, මම බලාගෙන සිටියම දෙවියන් වහන්සේගේ හදවත and I'm drawing my interest and my desires closer and closer and closer. දැන් මං කරන දේ තමයි මම දෙවියන් වහන්සේ ළඟට ලං වෙනවා දෙවියන් වහන්සේගේ ආශාවන් වලට මමත් ආශා කරනවා. And so God honors my move towards Him. එතකොට දැන් දෙවියන් වහන්සේ ඒකට ගරු කරනවා මං ඔහුට ලං වෙන එක. And so He comes also because He really honors my desire. දැන් දෙවියන් වහන්සේ මං වෙතට ලං වෙනවා මොකද දෙවියන් වහන්සේ මට ගරු කරනවා. And so we are both moving closer, move closer. දැන් මං අපි ලං වෙනවා. And we touch. අපි එතකොට ලං වෙනවා හේතු වෙනවා. And we experience what it feels like to be in contact with each other. ඒ වෙලාවේදී අපිට තේරෙනවා මොකද්ද අර එක එක්කෙනාට සම්බන්ධ වී තිබෙන එක අපි It is an තේරෙනවා. experience, an encounter. ඒක අපිට ලබා ගන්න අපිට දැනෙන දෙයක්. And then we can carry that experience outside. අන්න ඒ වෙලාවට තමයි අපිට පුළුවන් ඒ දැනුම අනිත් අයට ගෙනියන්න. Until we have that experience, අපිට ඒ දැනුම ලබා ගන්නකම් we will know about God. අපිට පුළුවන් දෙවියන් වහන්සේ ගැන දැනන් සිටියන්න. We can see clearly everything. අපිට ඒ මුළු එකම බලා ගන්න පුළුවන් නැත්නම් දැක ගන්න පුළුවන්. But I don't know what God Himself feels like. නමුත් අපිට ඒ හැඟීමක් නැත්නම් ඒ හැඟෙන දේ අපිට ලබා ගන්න And I cannot bring an experience that I myself have not had. මට මං ලබාගත් හැඟීමක් නැත්නම් මං ලබාගත් දෙයක් මං ලබාගත් නැති දෙයක් මට බෑ වෙන කෙනෙක්ට ඒක And in verse 7 it says, surrender yourselves to God. 7 වෙනි පදයේ කියා තිබෙනවා ඔබගේ ජීවිතේ යටහත් වෙන්න කියලා. This has been my experience this few weeks. මේ කාලය තුල මගේ ජීවිතේ මම දැකපු දෙයක් When it තමයි says මේක. surrender, ඒක කියා තිබෙනවා යටහත් වෙන්න කියලා. that means I completely let go of everything that I hold myself to, and I just, God, I'm flat. මං කරන සියලුම දේ මං අල්ලගෙන සියලුම දේ මං අහිමි මං ඉඩ දෙනවා ඒක පැත්තකට දාලා මං ස්වාමිනී මං යටහත් වෙනවා. I will not make excuses for the way I've been living. මම ජීවත් වෙලා සිටපු විදියට මම ඒකට හේතු I will දක්වන්නේ. not make excuses for the way I've been thinking. මම සිතපු විදියට මම හේතු දාන්නේ නැහැ. I will not defend myself and say, God, but this is why my heart feels like that. But God, this is why I think like that. මං තව දුරටත් මම සිතන විදියට මම හේතු දක්වන්නේ නැහැ. I'm surrendered. මම ඒකට ඉඩ අරිනවා. My heart is completely open, broken, tender before you. මගේ හදවත මුරුදු වෙලා තියෙන මගේ හදවත කැඩි ඒකට ඔබගේ හදවතට ඉඩ දී තිබෙනවා. And there is a special grace for repentance at this time. මේ වෙලාවේදී දෙවියන් වහන්සේගේ ඒ පසුතැවිලි වීම නැත්තම් නැවතත් හැරවීමට දෙවියන් වහන්සේ යම්කිසි කරුණාවක් දී තිබෙනවා. I'm not saying that we are sinners. We are not. මම කියන්නේ නැහැ අපි පව්කාරයෝ කියලා. අපි පව්කාරයෝ We have been saved and we are saints. දෙවියන් වහන්සේ අපිව සමාව දීලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ දරුවෝ අපි. But there are thought patterns, there are heart attitudes that we have, that I have,
that do not agree with the nature and the character of God. නමුත් අපි සමහර වෙලාවට හිතන විදිය අපි සමහර වෙලාවට කරන විදිය දෙවියන් වහන්සේගේ චරිතයත් එක්ක ගැලපෙන්නේ නැහැ. So when I say repentance, එතකොට මම කියනකොට පසුතැවිලි වීම නැත්නම් හැරවීම. What I mean is that when God reveals himself to us, ඉතින් මම කියන දේ තමයි ස්වාමින් වහන්සේ අපිට එළිදරව් වෙනකොට when he reveals his heart to us, දෙවියන් වහන්සේ ඔහුගේ හදවත අපිට එළිදරව් කරනකොට and then we say, Lord, I repent that I have not had the same heart that you have. අන්න ඒ වෙලාවට අපි පසුතැවිලි නැත්නම් අපි නැවතත් හැරවෙනවා ස්වාමිනී මට සමා වෙන්න මම ඔබ සිතන විදියට නැත්නම් ඔබගේ හදවත තියෙන විදියට නෙවෙයි මම මෙච්චරක් කාලයක්. And so I'm exchanging the way I've been thinking and I'm taking what you have in your mind, in your heart. I'm receiving it as mine. එතකොට ඒ වෙලාවෙදි වෙන්නේ එක යම්කිසි මාරුවීමක් වෙනවා. මගේ හදවතේ මං මෙච්චර කාලයක් තිබිලා තියෙන දේ මම දෙනවා ස්වාමින් වහන්සේගේ හදවතේ තියෙන දේ මං ලබා ගන්නවා. And then we become more and more like Jesus. අන්න ඒ වෙලාවට අපි යේසුස් වහන්සේ වගේ වෙනවා. So every time God shows us an area where repentance is needed, දැන් දෙවියන් වහන්සේ අපිට අපේ ජීවිතයේ යම්කිසි ස්ථානයක් පෙන්වුම් කරනවා නම් ඒකේ වෙනසක් කරන්න යුතු ස්ථානයක්. he does not do it by frightening us ඒක අපිව බය කරලා කරන්නේ or threatening us with punishment. නැත්නම් අපිට දඬුවම් දෙනවා කියලා තර්ජනය කරන්නේ But in Romans chapter 2 verse 4, නමුත් රෝම පොතේ 2:4 it says clearly that it is his kindness that brings us to repentance. ඒකෙන් කියලා තියෙනවා දෙවියන් වහන්සේගේ මුරුදුකම තමයි අපිව පාපයෙන් ගලවන්නේ. So as we are surrendered before the Lord ඉතින් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ සිටිනකොට and laid bare, අපි දෙවියන් වහන්සේ ඉදිරියේ රැඳී සිටිනකොට and we just make our hearts so tender towards him, අපේ හදවත නැවුම් කරමු නැත්නම් අපේ හදවත මුරුදු කරමු. and then we experience God's extreme love, his kindness to us, his goodness to us. අන්න ඒ වෙලාවට තමයි අපි දකින්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය, දෙවියන් වහන්සේගේ මුරුදුකම අපි අත්විඳින්න. And then we realize, oh, this is how God sees me, this is what God shows me. I want to be like him. අන්න ඒ වෙලාවට තමයි අපි දකින්නේ දෙවියන් වහන්සේ කොහොමද අපි දිහා බලන්නේ, කොහොමද දෙවියන් වහන්සේ අපි දිහා බලන්නේ. එතකොට අපිට හිතෙනවා මට ඕනේ දෙවියන් වහන්සේ වගේ වෙන්න. I repent, I exchange the way I've been thinking all this while and I take what he sees towards me. මම මෙච්චර කාලයක් සිතාගෙන සිටපු විදිය නෙවෙයි. නමුත් මම දැන් සිත් හැරවීමක් කරන්න යනවා. මට දැන් දෙවියන් වහන්සේ දෙන දේ මම ලබා ගන්න යනවා. This is a season of God doing resetting and redoing so many things in our hearts first. මේ කාලය තමයි දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ අපේ හදවත්වල අලුත් දෙයක් තන්පත් කිරීම. And why is this so important? ඇයි මේක මෙච්චරක්ම වැදගත්? It's not because we are going to become a people who are always looking inside and going, what's wrong with me? What's wrong with me? I want to become better. I want to become better. But God is shaping us right now. අපි මේ හැමදාම ඇතුලේ බලාගෙන මං හොඳ වෙන්න ඕනේ ඒක නෙවෙයි මං කියන්නේ. නමුත් දෙවියන් වහන්සේ අපිව හැඩගස්සනවා. Because he is raising up an army, a really important army to accomplish something big in the days ahead. මේ ඉදිරි කාලේ යම්කිසි ලොකු දෙයක් කරන්න දෙවියන් වහන්සේ සේනාවක් ගොඩනගමින් An army that will be declaring his victory all over the world. දෙවියන් වහන්සේගේ ජයග්‍රහණය මේ ලෝකේ පුරා පතුරන්න පුළුවන් සේනාවක්. Now you and I are part of that army. දැන් ඔබයි මමයි ඒ සේනාවේ කොටසක්. And in order for this army to be strong and healthy, මේ සේනාව ශක්තිමත්ව සිටින්න නම් every individual in the army has to be strong. හැම එක්කෙනාම ශක්තිමත් වෙන්න ඕනේ. It is not enough that we have the best armor or the best sword or the best shield. අපි භාණ්ඩ ආයුධ තිබ්බට වැඩක් නැහැ. Even if we have the best weapons, if inside we are unhealthy, if inside we are hurting,
we will never be able to be strong as a collective army. ඒ කොච්චර හොඳ ආයුධ තිබ්බටත් අපි ඇතුළාන්තයේ අපි ශක්තිමත්ව සිටියේ නැත්නම් එහෙනම් ඒකෙන් කිසි ඵලයක් වෙන්නේ නැහැ. මොකද අපිට ඒ සේනාව වෙන්න බෑ. So there is destiny ahead of us. ඉතින් ඉස්සර අපේ ඉරණම තිබෙනවා. God is leading us. God has everything planned out, and something big is coming. දෙවියන් වහන්සේ සියලුම දේ සැලසුම් කරලා තිබෙනවා. යම්කිසි ලොකු දෙයක් ඉදිරියේ We've තිබෙනවා. been hearing, even Jerry shared last week, something big is coming. අපි ගොඩක් අහලා තියෙනවා. ඒ වගේම ජෙරිත් කිව්වා යම්කිසි ලොකු දෙයක් ඉදිරියට තිබෙනවා. Things are shifting, things are changing, things are becoming made new. දේවල් මාරු වෙනවා. දේවල් අලුත් වෙනවා. And it's so exciting that we're going to step into this new thing, this new lands that we're going to conquer. ඒක ඊටමත් විශේෂ දෙයක්. අපේ ඉදිරියට තියෙන දේ ඒ අලුත් දේශයන් අපි ආක්‍රමණය කරන්න. So let's make sure that each and every one of us, our children, our spouses, our close ones, our friends, each one of us is healthy on the inside. ඉතින් අපි බලමු අපේ අතුලාන්තයේ අපේ ළමයි අපේ පවුල් අපේ සහෝදරයෝ මිත්‍රයෝ අපි දිහා බලමු අපි කොහොමද අපේ අතුලාන්තය අපි වර්ධනය That our inner man, our spirits are strong by the truth. අපේ අතුලාන්ත මනුස්සය වර්ධනය වෙලා තියෙනවා නැත්නම් ගොඩනැගිලා තියෙනවා ඒ ශක්තියෙන්. That as we go out to battle in the days ahead, එතකොට අපි ඉදිරියට යනකොට අපි ඒ සටනට යනකොට we don't depend on just our weapons alone, අපේ ඒ ආයුධ ගැන විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු but තියාගන්න. I'm a part of this army because of who I am and who I belong to. මම මේ සේනාවේ කොටස්කරුවෙක් මං නිසා. So this is our encouragement to you. ඉතින් මේක අපේ ඔබට කරන ධෛර්යමත් කරමු. Make full use of this time. මේකේ මේ වෙලාවේදී ඔබ ඒක මුළු එකම පාවිච්චි කරන්න. මේ වෙලාව පාවිච්චි කරන්න. God is using this time to make all things good for you. දෙවියන් වහන්සේ මේ කාලේ පාවිච්චි කරලා තිබෙනවා ඔබට සියලුම යහපත් දේ කරන්න. He will provide. දෙවියන් වහන්සේ ඔබට සපයනවා. He will strengthen. දෙවියන් වහන්සේ ඔබ ශක්තිමත් He will කරනවා. give you wisdom. දෙවියන් වහන්සේ ඔබට ඥානය දෙන්න යනවා. His kindness will carry you through, will carry your family through. දෙවියන් වහන්සේගේ යහපත්කම ඔබගේ පවුලව ඔසලාගෙන And we යනවා. look forward to meeting all of you once again. අපි ඔබ ධෛර්යමත් කරනවා නැවතත් හමු වෙන්න. We'll see you soon. ඔබ නැවතත් හමු වෙමු.